අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට පෙරල ගන්නකෝ පිටු අපි දීලා තියෙනවා උදාහරණයට බොහොම ලස්සන ප්‍රශ්න පත්‍රයක්. ඒ තමයි මෙතෙක් ඉගෙනගත්තු දැන් අපේ පොතේ ඉවර වෙන්න කිට්ටුයිනේ පුතේ. මේ පොතේ තියෙන සියලුම පාඩම් ටික සාරාංශගත කරලා පාඩම් ටික වෙන වෙන වශයෙන් ප්‍රශ්න 177ක් අන්තර්ගත කරපු ටියුට් එකක් තමයි පුතාලට දීලා තියෙන්නේ. අනේ ටියුට් එක පෙරලා ගන්න මම හිතලා මේ රූපවල සමමිතික අක්ෂය ඇඳ දක්වන්න. එතකොට පළවෙනි එක්කෙනාගේ මේ අතට එකයි මේ අතට එකයි කියන සමමිතික අක්ෂ දෙකයි. දෙවෙනි එක්කෙනාගේ මේ අතට එකයි මේ අතට එකයි සමමිතික අක්ෂ දෙකයි. පහත දැක්වෙන රූපවල සමමිතික අක්ෂ ගණන සඳහන් කරන්න. සමමිතික අක්ෂ ගණන සඳහන් කරන්න. පුතේ ගරුපයක් දීලා තියෙනවා සමපාද ත්‍රිකෝණ. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ සමපාද ත්‍රිකෝණයේ සමමිතික අක්ෂ මෙහෙම එකක් තියෙනවා මෙන්න මෙහෙම තව එකක් තියෙනවා මෙන්න මෙහෙම තව එකක් තියෙනවා සමමිතික අක්ෂ තුනයි ඊළඟට පුතාට පේනවා පංචාස්පේ සවිදි පංචාස්පේ කියන මෙන්න මේ රූපයට පුතේ සමමිතික අක්ෂ තියෙනවා එකක් මෙහෙම අනික තියෙනවා මෙහෙම අනික තියෙනවා මෙහෙම සමමිතික අක්ෂ තියෙනවා පුතේ හරියට බැලුවොත් පහ සමමිතික අක්ෂ පහක් තියෙනවා. ඊළඟට කතා කරනවා පුතා මෙම රූපවලේ සමමිතික අක්ෂය හා ඒ අර්ධයක් කියන ඉදිරි අර්ධය සම්පූර්ණ කරා. මෙහෙම දීලා තියෙනවා මෙහෙම මෙහෙම ඊළඟට මේ ඔය විදිහට දීලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේකේ මෙහෙම තියෙනවා. ඔය විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕන සම්මුත රූපය හදන්න. ඊළඟට පුතාට මෙන්න මෙහි ආකාරයකක් කියලා දෙනවා. මෙන්න මේක ඉදිරි අර්ධය සම්පූර්ණ කරනකොට මෙන්න මේ විදිහට එන්නේ. මේ විදිහට සම්මුත රූපයක් හැදෙනවා අර්ධ දෙක සංයුක්ත කරලා. ඊළඟට අපිට කතා කරනවා මේ හතරවෙනි ප්‍රශ්නේ. කවුරුත් ටියුට් එක පෙරලා ගන්න පුතේ මම මේ කතා කරන්නේ උදාලට දීලා තියෙන වෙබ් එකේ සඳහන් කරලා තියෙන පිටු මම හිතන්නේ මේකේ පිටු 17ක් තියෙනවා. ඒ 17 වෙනි පිටුව දක්වා සියලු ප්‍රශ්න ටික තමයි මේ කතා කරන්නේ. මෙම අකුරු වලින් ද්විපාංශික සමමිතියක් තිබෙන අකුරු 12 යටින් ඉඩක් අඳින්න. දැන් මේ තියෙන විදිහට නම් ඒකවත් තියෙන එකක් නැහැ. මොකද පුතේ මේකේ ඒ අකුර තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ අකුර ද්විපාංශික සමමිතිය රූපයක්. නමුත් මේ ඒ අකුර තියෙන්නේ මෙන්න මෙහෙම. මෙතන මේ පැත්ත ලොකු. එතකොට මේක ද්විපාංශික සමමිතියක් මේ ඒ අකුරේ නැහැ. තේරෙනවද මං කියන්නේ? ඇයි පුතේ මේ පැත්තේ ඉර හීනි අර පැත්තේ ඉර මහතයි. ඒකට ඒක ගන්න බෑ. එන්න අකුර ගන්නත් බෑ. ඕ අකුර පුළුවන්. මොකද ඕ අකුර මෙහෙම දීලා තියෙන්නේ මේ අතත් මේ විදිහට මහත් වෙලා මේ පැත්තත් මේ විදිහට මහත් වෙලා. එතකොට මේ පැත්තයි දෙක එකම විදිහට මහත් වෙච්ච නිසා එක සමමිතික අක්ෂයක් මේ අතට අනෙක් සමමිතික අක්ෂය මේ අතට මොන විදිහට සටහන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊ බෑ එම් අකුර පුළුවන්. නමුත් මේ තියෙන එම් අකුර බෑ. උදාහරණ පේනවා. මේ අකුර මෙහෙම දීලා තියෙන්නේ. නොහොම එම් අකුර තිබුණා නම් පුළුවන්. නමුත් ඔයාලට පේනවද මේ පැත්තේ මේ ඊර මහතයි. ඊළඟට මේ පැත්තේ මේ ඊර මහතයි. එතකොට මේක සම්මිතික අක්ෂ නිර්මාණය කරන්න බෑ. නැත්නම් සාමාන්‍යයෙන් එන්න අකුර පුළුවන්. පයන්න පුළුවන් බෑ. මොකද මෙතන ගැටයක් තියෙනවා. මේ පැත්තේ ගැටයක් නැහැ. එතකොට පයන්න මෙහෙම ගත්තොත් මේ පැත්තේ තියෙන ගැටේ මේ පැත්තේ නැති නිසා මේක ගන්න බෑ. මයන්න බෑ, ලයන්න බෑ. පයන්න පුළුවන්. වා ඒක පුළුවන්. මෙහෙම දෙකට බෙදෙන්න. වා කියන එක බෙදන්න පුළුවන්. හරිද පුතේ? පැහැදිලි සම්පූර්ණ අක්ෂ මම හිතනවා පුතාලට මේ පාඩම පැහැදිලි වෙන්නේ නැහැ. මම ටිකක් ඉක්මනට කතා කරනවා මොකද ලේසි ගණන් නිසා. ඊළඟට අපිට පේනවා බලන්න මෙන්න මෙහෙම තියලා තියෙනවා. කුලක තුනකට උදාහරණ ලියන්න. උදා දන්නවා. කුලකයක් කියන්නේ යම් සමුහයක් පිරිසක් අණ්ඩායමක් වශයෙන් වෙන්කොට හඳුනන්න පුළුවන් જાතියමනේ පුතේ. එතකොට එහෙම වෙන් කර හඳුන ගන්න පුළුවන් ඒවා තමයි කුලක කියන්නේ. අපේ පාසලේ සිසුන් කුලකයක්
අපේ ගමේ මිනිස්සු කුලකයක්. ඉරත්තේ සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා, සිව් පාවෝ, පක්ෂී, මත්ස්‍යයින් ශ්‍රී ලංකාවේ වෙසෙන මිනිසුන් ඉරත්තේ සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා මෙන්න මේවා බොහොම පැහැදිලි ලෙස වෙන්කොට හඳුනා ගැනීමට හැකියාවක් දක්වන දේවල් නිසා අපි කියනවා ඒවා කුලක කියලා. කුලක. කුලක නොවනේවා දෙකක් නෑ. බලන්න පුතේ දක්ෂ සිසුන් කුලකයක් නෙවෙයි. මෝඩ ළමයි කුලකයක් නෙවෙයි. නපුරු මිනිසු කුලකයක් නෙවෙයි. අහිංසක සත්තු කුලකයක් නෙවෙයි. ලස්සන මාළු කුලකයක් නෙවෙයි. එතකොට වෙන්කොට හඳුනා ගන්න පැහැදිලි සාධකයක් නොවැති නම් ඒ කුලකයක් නෙවෙයි. වෙන්කොට හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා නම් ඒ කුලකයක්. පාත් එක්කන කුලකවල අවයව ලියා ගන්න. 0.10 අතර ඔත්තේ සංඛ්‍යා. මොනවාද පුතේ අවයව ලියා දක්වන විදිය? සංගල වරහණක් කැරලා පුළුවන් නම් ඊට කලින් ඉංග්‍රීසි අකුරු දාලා සමාන ලකුණක් දාලා මොනෝම ඉතින් කැමති ඉංග්‍රීසි අකුරක් දාලා ඒ අකුර කියලා ඉතින් සංගල වරහණ ඇරලා 0.1 අතර තියෙන ඔක්ටේ සංඛ්‍යා කිව්වම පුතේ කවුද 0.1 අතර තියෙන ඔක්ටේ සංඛ්‍යා 1 3 5 7 9 1කම 3කම 5කම 8කම 9 රතු වතුර වර රතු වතුර වර එතකොට යන වචනේ අකුරු බලන්න මේකට කුලගේ අකුරක් දාමු D කියලා ර ලිව්වා තු ලිව්වා ව ලිව්වා ආයි ලියන්නේ ආයි රයන්න ලියන්නේ ආයි වයන්න ලියන්නේ නේ ආයි රයන්න ලියන්නේ රතු වතුර වර වචනේ අකුරු නිවැරදි සම්මත ක්‍රම යොදා ගැනීම ඉරට්ටේ සංඛ්‍යා කුලකය ක්‍රම යොදා ගනිමින් ඉරට්ටේ සංඛ්‍යා කුලකය අවයව සහිතව ලියන්න. කොහොමද පුතේ? ඉරට්ටේ සංඛ්‍යා කුලකය. මම මේ කතා කරන්නේ ප්‍රධානාංක 8 රෝමිලංක 1. ඉරට්ටේ සංඛ්‍යා කුලකය ලියනකොට 2 4 6 8 10 ඩොට් ටිකක් තියලා නවත්තන්න. ඇයි පුතේ? ඩොට් කියන්නේ යාදී වශයෙන් තවත් ඉදිරියට පවතිනවා කියන අදහසයි එතන තියෙන්නේ. ඊළඟට කියනවා දරුවෝ පහේ ගුණාකාර කුලකය අවයව සහිතව ලියන්න. පහේ ගුණාකාර කුලකය අවයව සහිතව. මොනවාද පුතේ පහේ ගුණාකාර? පහේ ගුණාකාර කියන්නේ 5කම 10කම 15කම 20 වෙන පහේ ගුණාකාර කුලකය අවයව සහිතව ලියවුවා. ඊළඟට කියනවා දරුවනේ 0.20 අතර සම චතුරස්‍ර සංඛ්‍යා වෙනත් ක්‍රම දෙකකින් ලියන්න. මොනවාද වෙනත් ක්‍රම? එකක් තමයි මේ කියන ලද වෙන් රූප සටහන. sorry අවයව ලියා දක්වන ක්‍රමය. අනිත් එක තමයි වෙන් රූප සටහන ගත ක්‍රමය. මතකද පුතේ? අවයව ලියා දක්වන ක්‍රමය. කවුද? 0.20 අතර සම චතුරස්‍ර සංඛ්‍යා. මම මේ කතා කරන්නේ ප්‍රධාන 9 වෙනි ගාන. සම චතුරස්‍ර සංඛ්‍යා කිව්වම පුතේ 0.20 අතර. එතකොට 1 එනවා 4 එනවා 1 ගාවට 4 4 ගාවට 9 9 ගාවට 16 16 ගාවට 25 දාන්න බෑනේ පුතේ 20 අතරනේ. ඉතින් අපි ගන්න ඕනි 1 4 9 ඊළඟට 16 1 9 4 16 මට කියන්නේ ඒකට ඩොට්ස් තියනවද තාම? ඩොට් කියන්නේ නැහැ. ඒකට හේතුව අපිට 20 අතර කියනකොට ඒ ප්‍රමාණයෙන් අතර වෙන්න ඕන නිසා 1කම 4කම 9කම 16 1 4 9 16 මේ ටික තමයි පුතේ සමචතුරස්‍ර සංඛ්‍යාව. එහෙම නැත්නම් හතරස් සංඛ්‍යාව කියලා කියන්නේ. තේරුණේ නැත්නම් උස්සන්නකෝ. හොඳයි. ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. බලන්න පුතා. එහා පැත්ත පිටුව අගේසන් බලන්න 10 වෙනි ගානේ කියනවා අගේසන් කියලා පහක් එකතු කිරීම 8 ගුණ කිරීම දෙක 20 20 බෙදීම 20 එකතු කිරීම 8 බෙදීම 4. පුතා මට කියන්න මෙතනදී එකතු කිරීම අඩු කිරීම කියනවා. එකතු කිරීම අඩු කිරීම කියනවා. ගුණ කිරීම කියනවා. මෙතන අඩු කිරීම එකතු කිරීම සහ ගුණ කිරීම තියෙනවා.
පුතේ එකතු කිරීම සහ ගුණ කිරීම තියෙන මේ වෙලාවේ කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? කාටද ඉස්සර වෙන්න ඉඩ දෙන්නේ? ගුණ කිරීමට. මොහොතයි. එතකොට මෙතන පහ හොමම තියෙද්දී අතවරක් දෙක 16යි කියලා එකතු කරනවා. ඔන්න දැන් අතවරක් දෙක 16යි කියලා ලියලා දැන් මේ දෙක එකතු කරනවා. එකතු කරාම උත්තරේ 5යි 16යි එකතු කරලා කාටද පුතේ? 21යි කියලා පිළිතුර එනවා. බලන්න පුතේ මේක. මෙතනදී කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? එකතු කිරීම තියෙනවා බෙදීම තියෙනවා. බෙදීමට මොහොතයි. එතන 20 තියෙනවා. එකතු කිරීම 8ට 4 ඒවා 2යි. 20යි 2යි එකතු කරාම පිළිතුර 22යි කියලා අවසන් පිළිතුරට 22. ඊළඟට බලන්න 11 වෙනි ගාන. ඒකෙත් ඒ වගේම දෙයක් තියෙනවා. 11 වෙනි ගානේ තියෙනවා පුතේ 7 එකතු කිරීම 2 එකතු කිරීම 3. හරිද? ඊළඟට 7 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. හරිම ලේසි. එක දිගටම එකතු කරන්න තියෙනකොට එකතු කරගෙන යන්න තියෙන්නේ. කොහොමද පුතේ? 7යි 2යි 9යි 9යි 3යි 12යි. 7ක් 2 14යි 14ව 3 කියන්නේ 42. 42. ඒක අමාරු ගණනක් නෙවෙයි. ඒ වගේ බලන්න පුතේ මෙව ප්‍රතිඵලය ලැබීමට 12 වෙනි ගාන කියනවා 10 අඩු කිරීම 3 ගුණ කිරීම 2 වැඩිම 14 යන ප්‍රතිඵලය ලැබීමට වරහන් තුල නියමිත ස්ථානයේ වරහන යොදන්න. වරහනක් යොදන්න. දැන් පුතා මට කියන්න මේ කියන විදියට මේක වෙන්න ඕන. 10 ඔව් පුතේ 10 ඍණ 3. හරියට හරි. ඒක වරහනක් ඇතුලේ දාන්න කියන එක පුතා කියන්නේ. ඔන්න බලන්න 12 වෙනි ගාන මම මෙතන පෙන්නනවා. ඔන්න ගාන 10 අඩු කිරීම 3 ගුණ කිරීම 2 සමානයි 14 ලැබෙන්න නම් ඒ 10 ඍණ 3 කියන එක වරහනක් ඇතුලේ දාන්න. 10 ඍණ 3 කියන එක වරහනක් ඇතුලේ දැම්මම පුතා දන්නවා ඉස්සර වෙල ප්‍රමුඛතාවය අපි දෙන්නේ වරහනක් නෙවෙයි. 10න් 3ක් අඩු කරාම පුතයි ඒ 7 දෙකෙන් ගුණ කරාම 14යි. 7ක් 2 14. ඊළඟට බලන්න සුළු කරන්න කියලා විවිධ අවස්ථා තියෙනවා පුතේ. අතක් පුතාට පුළුවන් ඒක හදාගෙන යන්න. ඔන්න බලන්න පළවෙනි එක 120 බෙදීම 10 බෙදීම 4. පුතා කියන්නේ 120 10න් බෙදුවම 12යි. ඒ 12 4න් බෙදුවම උත්තරේ කියේ 3යි. 3යි. very good. 20 බෙදනවා 5න් 4යි. ඒ 4ට 4ක් එකතු වුණාම 16යි. 20 බෙදනවා 5න් 4යි. 4යි 4යි එකතු වුණාම 16යි. 80න් 50ක් අඩු කරාම 30යි. 30න් 10ක් අඩු කරාම 20යි. 8 එකතු කිරීම 5 ගුණ කිරීම 2. පුතා දන්නවා ඉස්සර වෙලාවම 5 ගුණ කරනවා දෙකේ. 5 1 10යි. 5 1 10යි. 5 1 10යි. 8යි 10යි 18යි 18යි 135යි එකතු කරාම 153යි. බවෝද 10 බෙදනවා දෙකෙන් ඉස්සෙල්ලා එක 5යි 20යි 5යි 25යි 25යි 68යි එකතු කරාම කියන්නේ 83යි. වරහන් ඇතුලේ 12 බෙදීම 3 4යි 4 4 20යි. 20 වරක් 4 160යි. 12න් 7ක් අඩු කරාම 5යි 8න් 5 බෙදුවාම පුතේ උත්තරේ 8ට 5 40ට 5 8යි. 40ට 5 8යි. ඊළඟට 10යි 14යි එකතු වුණාම 24යි. 5 වරක් 24 120යි ඒක 8න් බෙදුවාම කියන්නේ 120 8න් බෙදුවාම එන්න බලන්න 120 බෙදනවා 8න් උත්තරය 15යි 15යි. very good. 4 8 48635 ඉලක්කම් දර්ශකේ. මොකද පුතා මතකද එහෙම පාඩමක් අපි කරා? මේ ලේසි ගණන් ටික නිසා ටට්ටක් ගාලා මතක් කරගෙන යනවා එකක් පුතා හදාගෙන ඉවිල්ලා තියෙනවා. වැඩි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ මේක. ඉලක්කම් දර්ශකයේ කියන්නේ පුතේ සියලු සංඛ්‍යා එකතු කරගෙන තනි ඉලක්කමක් දක්වා එකතු කරනවා. 4යි 8යි එකතු කරාම 12. 12යි 6යි එකතු කරාම පුතේ 18යි. 18යි 3යි එකතු කරාම 21යි. 21යි 5යි එකතු කරාම 26යි. 26ට ආයි 2යි 6යි එකතු වුණාම 8යි. ඉලක්කම් දර්ශකයේ 8 දායි පුතේ. ආයි බලමු 4යි 8යි 12යි. 12යි 6යි 18යි. 18යි 3යි 21යි.
21යි 5යි 26යි. 2යි 6යි එකතු වුණාම 8යි. ඉලක්කම් දර්ශකය 8යි. හරිද? හරි. පාත් එක්කෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව තුනේ ගුණාකාර හඳුනාගෙන ඒවා යටින් ඉලක්කම් දෙන්න. මගේ පුතා කියන්නේ බෙදන්නේ නැතුව කොහොමද සංඛ්‍යාවක් අඩි ඉලක්කමක් කොහොමද අපි තුනේ ගුණාකාරයක්ද නැද්ද කියලා අඳුරගන්නේ? ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකය මොකක්ද වෙන්න ඕන? තුනෙන් බෙදෙන ඉලක්කමක් වෙන්න ඕන. ඉලක්කම් දර්ශකය තුනෙන් බෙදෙන ඉලක්කමක් නම් ඒ සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. ඉලක්කම් දර්ශකය තුනෙන් බෙදෙන්නේ නැත්නම් එයා තුනෙන් බෙදෙන්නේ නැහැ. ඔන්න එහෙනම් අපි මේ ඔක්කොගෙම ඉලක්කම් දර්ශකය හොයන්න. 2යි 7යි එකතු වුණාම 9යි. ඉලක්කම් දර්ශකය 9යි. 9 තුනෙන් බෙදෙනවනේ. එහෙනම් මේ සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. 4යි 5යි 9යි. 9යි 3යි 12යි. 12යි 1යි 2යි එකතු කරාම 3යි. ඔව් දෙවෙනි ගානක් බෙදෙනවා. 1805. අපි 1යි 8යි එකතු කරා 9යි. 9යි 5යි එකතු කරා 14යි. 1යි 4යි එකතු වුණාම 5යි. එයා බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ තුන්වෙනි සංඛ්‍යාව බෙදෙන්නේ නැහැ. 5 දන බිඳුව දන බිඳුව. කීයද පුතේ උත්තරේ? 5යි. ඉලක්කම් දර්ශකයේ 5යි. 5000 තුනෙන් බෙදෙන්නේ නැහැ. 1 දන 2 දන 3 දන 4. 1යි 2යි 3යි 6යි 4යි 10යි. 1යි බිඳුවයි 1යි. 10 අරගත්තාම 1යි බිඳුවයි 1යි. මොකෝ කියන්නේ? බෙදෙන්නේ 8යි බිඳුවයි 1යි. 8යි 1යි 9යි. 9 තුනෙන් බෙදෙනවා. එහෙනම් 8000 එක තුනෙන් බෙදනවද නැද්ද? නොවිදු කියන්න පුතේ. මොනවාද? බෙදෙනවා. 20 2,35,000 2,35,670 එකතු කරමු. 2 ධන 3 ධන 2යි 3යි 5යි 5යි 10යි 6යි 16යි 7යි එකතු කරාම 23යි 23යි 8යි එකතු කරාම කියන්න පුතේ 2යි 3යි 5යි 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 10යි 10යි 16යි 7යි 23යි 8යි එකතු කරාම පුතේ 31යි. ආයි 3යි 1යි එකතු වුණාම 4. 4 තුනෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ සංඛ්‍යාව බෙදෙන්නේ නැහැ. ඊළඟ එක 2,35,040 2යි 3යි 5යි 5යි 10යි 4යි 14යි 1යි 15යි 1යි 5යි එකතු වුණාම කීයද පුතේ? 6යි. 6 කියන එක බොහොම ලස්සනට බෙදෙනවා. මොකද කියන්නේ? බෙදෙන නිසා අපි කියනවා එය තුනේ ගුණාකාරයකි. ඒ කියන්නේ තුනෙන් බෙදෙන සංඛ්‍යාවකි. දැසේ 3 ඉස්කොටුවක් 5 7. මෙම සංඛ්‍යාව තුනේ ගුණාකාරයක් වීමට ඉස්තරට යෙදිය හැකි ඉලක්කම් 3ක් ලියන්න. තුනේ ගුණාකාරයක් කියන්නේ පුතේ ඉලක්කම් කීය බවට පත් වෙන්න ඕනද එකතුව? එක්ක 3 වෙන්න ඕන. එහෙම නැත්නම් පුතේ 6 වෙන්න ඕනි. නැත්නම් 9 වෙන්න ඕන. දැන් මේ ටික තියෙන ටික එකතු කරලා ඉන්නකෝ. 3යි 5යි 8යි 7යි 15යි 15ට 1යි 6යි එකතු වුණාම 1යි 5යි එකතු වුණාම 6යිනේ. එතකොට පුතා මට කියන්න ඔතෙන්ට අපිට පුළුවන් ඔතෙන්ට බිඳුව දාන්න. හරියට හරි. බිඳුව දාපු ගමන් ඉලක්කම් දර්ශකයේ කීයද? බිඳුව දාපු ගමන් ඉලක්කම් දර්ශකයේ කීයද? 6යි. අපිට මේකට දාන්න පුළුවන් මේ පුතේ. දැනට ඉලක්කම් දර්ශකයේ 6 නම් තව 3 දාන්න. 3 දාපු ගමන් කීය වෙනවද ඉලක්කම් දර්ශකයේ? 9ක් එනවනේ. ඒ 6ට තව 3ක් එකතුනහම 9ක් වෙනවනේ. ඒ නිසා ඉලක්කම් දර්ශකයේ 3 දාන්න. ඊට 3 දාන්න පුළුවන්. දැන් කියන්න පුතේ. තව 6ක්. තව 6ක් දැම්මොත් මොකද වෙන්නේ? 3යි 6යි 9යි 9යි 5යි 14යි 14යි 7යි 21යි 2යි 1යි 3යි. good. හොඳයි. ඉලක්කම් දර්ශකයේ 3 වෙනවා. එහෙනම් පුතේ යොදන්න පුළුවන් ඉලක්කම් 3 කියන්නේ බිඳුව තියෙන කොටත් වැඩේ ඔට්ටු වෙනවා. 3 තියෙන කොටත් වැඩේ හරියනවා. 6 දැම්මමත් හරියනවා. පැහැදිලි නේද? very good. වමෝද. පාත් දැක්කන සංඛ්‍යා අතරින් 4 ගුණාකාරයක් ඉලක්කම් දෙන්න. දැන් මට මතක් කරලා කියන්න කඳුති කියන්න පුතේ ඒ සංඛ්‍යාකන් දෙක 4ෙන් බෙදෙනවා නම්. ඔය කිව්වේ කොල්ලා හොඳට මතක තියන්නේ. කියන්න බෑ අනිත් අයට උත්තර දෙන්න. කොහොමද පුතේ? 4 ගුණාකාරයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? අග තියෙන ඉලක්කම් 2 4ෙන් බෙදෙන්න ඕන. අග තියෙන ඉලක්කම නෙමෙයි ඉලක්කම් 2.
එතකොට අග තියෙන ඉලක්කම් බිංදු දෙකක් වුණොත් බෙදෙනවා. එතකොට පළවෙනි එක බෙදෙනවා. බිංදු දෙකනේ තියෙන්නේ බෙදෙනවා. 40 නැහැ 43. 43 තියෙන්නේ බෙදෙන්නේ 36 තියෙන්නේ බෙදෙනවා. 63 තියෙන්නේ බෙදෙන්නේ 44 තියෙන්නේ බෙදෙනවා. 5770 70 තියෙන්නේ බෙදෙන්නේ 35 තියෙන්නේ බෙදෙන්නේ බිංදු දෙක තියෙන්නේ බෙදෙනවා. 18 වෙනි ගන්න. 5670 මෙම සංඛ්‍යාව හතරේ ගුණාකාරයක් වීමට ඉස්කොට් වල ගැළපෙන ඉලක්කම 70 කීයද හතරෙන් බෙදෙන්නේ? 72 නැත්නම් 76 72ක් හරි 76ක් හරි එහෙනම් දෙක ලිව්වත් හරි නැත්නම් 6 ලිව්වත් හරිද පුතේ? දෙකක් හරි 76ක් හරි එච්චර 1268 දෙකෙන් බෙදේ තුනෙන් බෙදේද පහෙන් බෙදේද හයෙන් බෙදේද පුතා දන්න කොහොමද දෙකෙන් බෙදෙනවද කියලා අඳුරගන්නේ? අග තියෙන ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් එයා දෙකෙන් බෙදෙනවා. එබට අග තියෙන ඉලක්කම බිඳුව නම් එයා දෙකෙන් බෙදෙනවා. පුතේ එයා තුනෙන් බෙදෙනවද අඳුරගන්න? දැන් කියන ඉවරයි. ඉලක්කම් දර්ශකය තුනෙන් බෙදෙනවා. දැන් තාම උත්තර දෙන්නේ. ඉලක්කම් දර්ශකය හරියට හරි. 3 නම් 6 නම් 9 නම් ඒ සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. කොහොමද පුතේ සංඛ්‍යාවක් පහෙන් බෙදෙනවද කියලා අඳුරගන්නේ? අවසාන ඉලක්කම් බිඳුව හෝ පහ. very good. අවසාන ඉලක්කම එක්ක බිඳුව නැත්නම් පහ. එක්ක බිඳුව නැත්නම් පහ. අන්න එයා පහෙන් බෙදෙනවා. වෙන මොනමල දානයක් තුනක් පහෙන් බෙදෙන්නේ නැහැ. කොහොමද හයෙන් බෙදෙනවද අඳුරගන්නේ? දෙකෙනුයි තුනෙනුයි බෙදෙනවා. දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. දෙකෙන් බෙදුනට මදි තුනෙන් බෙදෙන්නේ නැත්තම්. තුනෙන් බෙදුනට මදි දෙකෙන් බෙදෙන්නේ නැත්තම්. තුනෙනුත් බෙදලා දෙකෙනුත් බෙදෙනවා නම් ආන්‍යා මොනවාද? නේද පුතේ? හයෙන් බෙදෙන. දෙකෙනුත් බෙදලා තුනෙනුත් බෙදෙනවා නම් ඒක හයෙන් බෙදෙනවා කියලා අපි කියනවා. තේරුණානේ? සමහර පැටවන්ට මම වීරු කරාට යාලා උත්තර දෙනවා මට පේනවා. එයාට කලබලයට මයික් එක ඔන් කරගන්න තමයි බැරි. ඒ වුණාට මට ඒක පේනවා පුතේ. කොහොම කරන්න? මයික් එක ඔන් ඔෆ් කරගෙන බැරි තරකට අවන්නේ. මේ කැම් ඔෆ් කරන් ඉන්න එක තමයි පුතේ හොඳ නැති වෙන්නේ. කැම් එක ඔෆ් කරන් ඉන්න එපා. ඒක ඔන් එකේ තියාගන්න. මොකද එතකොට තමයි දැනගන්නේ මගේ පුතාලා පාඩම ඉන්නවද නැද්ද කියලා. හොඳයි. බියන්කෝ එතකොට හයෙන් බෙදෙනවද නැද්ද කියලා අඳුරගන්නේ කොහොමද පුතේ? දෙකෙන් බෙදලා තුනෙන් බෙදෙන නිසා යා ස්ථිරවම හයෙන් බෙදෙනවා. දැන් අපි ගන්නවා මේ ප්‍රශ්න 1268 අවු දෙකෙන් බෙදෙනවා. තුනෙන් බෙදෙනවද කියලා බලන්න ඉලක්කම් දර්ශකය එකතු කරා. 1 2 3 6 9 9 8යි 17යි 1යි 7යි 8යි එයා තුනෙන් බෙදෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? එයා තුනෙන් බෙදෙන්නේ නැහැ පුතේ. තුනෙන් බෙදෙන්නේ නැත්නම් එයා තුනේ ගුණාකාරයක් නෙවෙයි. කියන්නේ ඉලක්කම් දර්ශකයේ තුනෙන් බෙදෙන්නේ නැත්නම් එයා තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් ඉතින් මෙයා හයෙන් බෙදෙන්නේ නැහැ. ඇයි? දෙකෙනුත් බෙදලා තුනෙනුත් බෙදෙනව නම් මේ පුතේ එයා හය වෙයි එකක් එහෙනම් හොඳයි. ඊළඟට පහෙන් බෙදෙනවද? කොහේද අනේ පහෙන් බෙදෙන්නේ? අගට තියෙන්නේ 8නේ. අගට එක්ක 5 තියෙන්න ඕන එක්ක අගට බිඳුව තියෙන්න ඕන. එතකොට තමයි මේක පහෙන් බෙදෙන්නේ. පාත දැක්වෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව නවී ගුණාකාරයක් නැයි සොයන්න. කොහොමද පුතේ නවී බෙදෙනවද නැද්ද? එහෙම නැත්නම් නවී ගුණාකාරයක්ද යන වග සඳහන් කරන්නේ කොහොමද? ඉලක්කම් දර්ශකයේ නාමය. බලන්න කොච්චර ෂෝක්ද කියන්නේ. තර දෙනකොට අනිත් අය වගේ තා කරන්න පුතේ. ඉලක්කම් දර්ශකයේ 9 වෙනව නම් තමයි අපි ආව 9න් බෙදෙනවා කියලා. වෙන මොකක් තිබුණත් වැඩක් නැහැ ඉලක්කම් දර්ශකයේ 9 වෙන්න. තේරුණාද? හොඳයි. එතකොට ඉලක්කම් දර්ශකය 9 වෙන්න. දැන් අපි දන්නවා මෙතනදී ඔන්න 14 වෙනි දැන්ගේ ගාන අන්තිම ගාන 20 වෙනි ගාන බලන්න පුතේ. 5යි 4යි බිඳුවයි බිඳුවයි. ඉලක්කම් දර්ශකයේ 9. ඒ නිසා යා 9 බෙදෙන. 1යි බිඳුවයි බිඳුවයි 7යි 1යි. ඔව් ඉලක්කම් දර්ශකයේ 9. ඔව් යා 7 බෙදෙන.
10000ත් එක 9ෙන් බෙදෙනවා. 2යි 5යි 7යි 7යි බිඳුවයි. බිඳුව 7යි 7යි 1යි 8යි. මොකද කියන්නේ? එයා 7 තියෙන්නේ ඉලක්කම් දර්ශකය 7 ආවේ. එයා 9ෙන් බෙදෙන්නේ නැහැ. 6යි බිඳුවයි 3 ඉලක්කම් දර්ශකය 9යි. 9යි ඉලක්කම් දර්ශකය 9යි. මොකද කියන්නේ? එයා 9ෙන් බෙදෙනවා. ඒ නිසා ඉලක්කම් දර්ශකය 9ෙන් බෙදෙනවා නම් එයා 9ෙන් බෙදෙනවා. මේ සංඛ්‍යාව 9ෙන් බෙදෙනවා. පැහැදිලි නේද? ඊළඟට අහනවා මෙහෙම. බලන්න පුතේ. 25342 දෙක එකතු කරා 5 එකතු කරා 3 එකතු කරා 4 එකතු කරා 2 2යි 5යි 7යි 3යි 10යි 4යි 14යි 2යි 16යි 1යි 6යි එකතු වුණාම කීයද 7යි 7යි ඊළඟට ඒක බෙදෙන්නේ 70685 7 එකතු කරා බිඳුවට 1 එකතු කරා 6ට 7යි 6යි 13යි 8යි එකතු කරාම 13යි 8යි එකතු කරාම 21යි 21යි 5යි 27යි 26යි 2යි 6යි 8යි ඉලක්කම් දර්ශකය 8 බෙදෙන්නේ. අය බලමු 7යි 6යි 13 13යි 8යි 21යි 5යි 26යි 2යි 6යි එකතු වුණාම 2යි 6යි එකතු වුණාම කීයද 8යි 6,87,851 දොරටුවේ 8 ආපු නිසා යා බෙදෙන්නේ නැහැ හොදේ 6,87,851 6යි 8යි 14යි 14යි 7යි 21යි 21යි 8යි 29යි 29යි 5යි 34යි 34යි 1යි 35යි 3යි 5යි එකතු කරාම කීයද 8යි ඒක බෙදෙන්නේ නැහැ 1,10,345 1යි 1යි 2යි 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි කියන්නේ 9යි 5යි 14යි 1යි 4යි 5යි එයා බෙදෙන්නේ නැහැ. ඉලක්කම් දර්ශකය 9 නොවනව නම් එයා බෙදෙන්නේ නැහැ පුතේ. තේරුණාද? ඇදලි. යමු අපි පිටු අංක 4 page number 4 හතරවෙනි පිටුව 25600 නේ 2,56,784 යන සංඛ්‍යාව 2 3 5 6 9 කුමන ඒවායෙන් බෙදේදයි ඒ කියන්නේ මේ සංඛ්‍යාව වලින් දෙකෙන් බෙදනවද? පළමුව කියන්නේ ඔව් බෙදෙනවා. අග තියෙන 4 නිසා දෙකෙන් බෙදෙනවා. කෙලවරම සංඛ්‍යාව 4 නිසා දෙකෙන් බෙදෙනවා. තුනෙන් බෙදනවද බලන්න නම් එකතු කරන්න වෙනවනේ. 2යි 5යි 7යි 7යි 6යි 13යි 13යි 7යි 20යි 20යි 8යි 28යි 28යි 4යි 32යි 32ට 3යි 2යි එකතු කරාම 5යි 32ට 3යි 2යි එකතු කරාම 5යි හරිද? ආයිනේ ඔව් කුමන ඒවා බෙදෙයිදයි සොයන්න. එතකොට ඉලක්කම් දර්ශකයේ 5 නිසා පුතේ 3ෙන් බෙදෙන්නේ නැහැ 9ෙන් බෙදෙන්නේ නැහැ 3ෙන් බෙදෙන්නේ නැහැ 9ෙන් බෙදෙන්නේ නැහැ. තේරුණාද? පැහැදිලි. ඊළඟට අහනවා 4ෙන් බෙදේද කියලා. අග තියෙන ඉලක්කම් 2 4ෙන් බෙදනව නේද? ඔව්. 4ෙන් බෙදනවා. ඒ නිසා එතන කියන්නේ මේ සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා. 5ෙන් බෙදනවද? අනේ නෑනේ. අග තියෙන ඉලක්කම එක්ක 4 මේ 4 තියෙන්නේ. 5ෙන් බෙදනව නම් එක්ක 5 තියෙන්න ඕන නැත්නම් බිඳුව තියෙන්න ඕන. මේක 5ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් පුතේ 6ෙන් බෙදනවද? 6ෙන් බෙදනවද? 6ෙන් බෙදනවද කියලා කියන්න මතකනේ මම පුතාට කිව්වා 2ෙන් බෙදලා මදි 3ෙන් බෙදෙන්න ඕන. දැන් 3ෙන් බෙදෙන්නේ නැහැ කියලා අපි හොයාගත්ත නිසා අපි හොඳටම දන්නවා මේක 6ෙන් බෙදෙන්නේ 6ෙන් බෙදෙන්නේ නැහැ. 9ෙන් බෙදෙන්නේ නැහැ කියලා මම කලින්ම කිව්වනේ. 9ෙන් බෙදෙන්නේ නැහැ කියලා කලින්ම කිව්වා. ඒ නිසා මේක 6ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා 9ෙන් බෙදෙන්නේ නැහැ. ඔබ 9ෙන් බෙදෙන්නේ නැති ඉලක්කම් දර්ශකයේ 9 නොවන නිසා. ඊළඟට අපි යනවා 144 සාධක සියල්ල. කියන්න බලන්න පුතේ 144 සාධක. ඒ කියන්නේ පුතා 144 හැදෙන ඒ කියන්නේ ඍජු ලෙස බෙදන්න පුළුවන් සියලු සංඛ්‍යා ටික අහන්න.
එයා හොඳටම දන්නවනේ 144 එකෙන් බෙදන්න පුළුවන් කියලා. ඔව් එක සාධකයක්. දෙකෙන් බෙදන්න පුළුවන් කියලා. ඔව් දෙක සාධකයක්. තුනෙන් බෙදන්න පුළුවන් බව අපි දන්නවනේ. ඔව් එහෙනම් තුන සාධකයක්. පහෙන් බෙදන්න බැරි බව දන්න නිසා පහ සාධකයක් නෙමෙයි. දෙකෙනුයි තුනෙනුයි දෙකෙන්ම බෙදෙන නිසා. දෙකෙනුයි තුනෙනුයි දෙකෙන්ම බෙදෙන හය නිසා. සාධකයක්. අන්න හරි. එහෙනම් මෙයාව හය සාධකයක්. 6 සාධකයක්. පුතේ 6 තියෙනවා. ආයි 12ක් ගන්න පුළුවන් සාධකයක්. මොකද 7ෙන් බෑ 8ෙන් බෑ 8ෙන් බෑනේ. 9ෙන් බෑ 10ෙන් බෑ 11ෙන් බෑ 12 පුළු. පුළුවන්. ඉලක්කම තමයි පුතා 12න් පස්සේ 28. ඊළඟට මෙයාව බෙදන්න පුළුවන් ඉලක්කම තමයි කියන්න 72. 36 72 36 72 ඊළඟට 147 147 ඔන්නෝම තමයි සාධක වෙන්නේ. මොනවාද මේ ප්‍රථමක සාධක කියන්නේ? ප්‍රථමක සාධක කියන්නේ පුතා එකෙනු එම ගානක් ඉදිරියට නොමැතිව බෙදෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා වලින් ඉදිරි නොමැතිව බෙදන්න පුළුවන් අන්නේ සංඛ්‍යා ටික තමයි පුතේ. ඒ ප්‍රථමක සංඛ්‍යා තමයි ප්‍රථමක සාධක වෙන්නේ. ඒතකොට ප්‍රථමක සාධක වශයෙන් පුතේ අපි ගන්නවා මෙන්න මේව. ඔන්න බලන්න. 40 ප්‍රථමක සාධක. අපිට මතකයි මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ බෙදාගෙන යන එකනේ. ඔන්න පුතේ මම මේ කතා කරන්නේ 23 වෙනි ගාන. 40 කියන තැනත්ත බෙදනවා දෙකෙන් 20යි. ආයෙ බෙදනවා දෙකෙන් 10යි. නැවත බෙදනවා දෙකෙන් 5යි. නැවත බෙදනවා 5න් 1යි. ඒතර ප්‍රථමක සාධක වන්නේ කවුද පුතේ? 2 සහ 5. 2 සහ 5. 2 සහ 5 මේ දෙන්නම ප්‍රථමක සංඛ්‍යානේ. ඒකට ප්‍රථමක සාධක වන්නේ 2යි 5යි. ඊළඟට අහනවා දරුවනේ 96 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. පුතේ 24 වෙනි ගානෙන් කියනවා 96 නැමැති සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස. අර ආකාරයටම බෙදලා. උන දෙකෙන් බෙදනවා. දෙවරක් 4යි. දෙවරක් 8 ආයෙම දෙකෙන් බෙදනවා. දෙවරක් 2 4යි. දෙවරක් 4 8යි. ආයෙම දෙකෙන් බෙදනවා. 1යි 2යි. නැවතත් දෙකෙන් බෙදනවා. 6යි. 6යි. දෙකෙන් බෙදෙන 3යි. තුනෙන් බෙදනවා. 1යි. තුනෙන් බෙදෙන 1යි. තේරුණාද පුතේ? දැන් මම ලියනවා 96 කියන එක හැදෙනවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක 1යි 2යි 3යි 4යි 5යි දෙක ගුණ කිරීම 3 එකද දෙකේව 5යි ගුණ කිරීම 3 96 කියන එක නා ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ලෙස දැක්වුවා. ඊළඟට කියනවා 38 18 108 යන සංඛ්‍යාවල මෝපොත්සක් කියන්නේ මොනම පොදු සාධකයක්. පොදු සාධකයක්. ඔව් මේක ගන්න පුළුවන් විදියක් තියෙනවා. බලන්න 25 වෙනි ගාන ගැන මම මේ කතා කරා. අපි ඉස්සරලා බලන්න ඕනි 24 36 කියන සංඛ්‍යාවේ ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ලෙස දක්වමු. මෙයා බෙදනවා දෙකෙන් 18යි. එයා බෙදනවා දෙකෙන් 9යි. නැවත බෙදනවා 3යි. 3යි. ආයෙත් බෙදනවා 3යි. 1යි. එකලකට තුරු බෙදුවා. ඊළඟට අනිත් එක්කෙනා තමයි කවුද පුතේ? 18. ඕකයා බෙදනවා දෙකෙන් 9යි. ආයෙ බෙදනවා 3යි. 3යි. ආයෙ බෙදනවා 3යි. 1යි. ඊළඟට 108. 108. යා බෙදනවා දෙකෙන් 54යි. ආයෙ බෙදනවා දෙකෙන් දෙවරක් 2 4යි. දෙවරක් 14යි. ආයෙ බෙදනවා 3යි. 9යි. නැවත බෙදනවා 3යි. 3යි. නැවත බෙදනවා 3යි. 1යි. දැන් අපිට සිද්ධ වෙනවා පුතා මේ එකින් එක 36 කියන එක වෙනම 18 කියන එක වෙනම 108 කියන එක වෙනම ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ආකාරයට ඉදිරිපත් කරා. ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ආකාරයට 36 2 වැඩි 2 වැඩි 3 වැඩි 3 නේ. 18 2 වැඩි 3 වැඩි 3. 108 2 වැඩි 2 3 වැඩි
3 වැඩි 3 දැන් පුතාට මතකයි මප්පොස්සක් කියන්නේ මේ තුන් දෙනාගේ තියෙන මහාම පොදු සාධකය. ඒකට කරන්නේ තුන් දෙනාටම අයිති වෙලා තියෙන ඉලක්කම් මෙහෙම වට කරනවා, රවුන්ඩ් කරනවා මේ විදිහට. තේරුණා? දැන් මේ තුන් දෙනාගේම තව දෙකක් ගන්න පුළුවන්ද පුතේ? බෑ. හැබැයි තව ගන්න පුළුවන් තුනක්. තව මොකක් හරි ගන්න පුළුවන්ද තුන් දෙනාටම හරියට? කියන්න දෙයනේ බලන් ඉන්නේ තුන් දෙනාගේම තියෙන එකෙන් කියන්න තව තියෙනවද? තව තුනක් තියෙනවා. තුන පෙන්නනවා. හරි. හොඳයි. එතකොට තුන මෙන්න මෙහෙම තමයි එන්නේ. දැක්කනේ? very good. එතකොට මාපොස්සා මහාම පොදු සාධකය. සමානයි. අවසානයේ අනයි දැනින් දෙක ගත්තා, අතනින් තුන ගත්තා, අතනින් තුන ගත්තා. දෙවරක් 3යි, හයවරක් 3 10යි. තේරුණේ නැති දරුවන්ට උස්සන් 18යි. ඊළඟට කියනවා මෙහෙම දෙයක් 26 වෙනි ගාන. මම ඒකත් කියලා දෙන්නම් බලාගන්න පුතේ. 26 වෙනි ගානේ කියනවා සංඛ්‍යා තුනක් දීලා උපංගුස. ගොඩාක් පොදු ගුණකාරය. ඊට පුතේ 24 තියෙනවා. හොඳ 16 තියෙනවා. 62 තියෙනවා. ගොඩාක් පොදු ගුණකාරය හොයන්නේ තුන් දෙනාම එකට තියලා බෙදනවා. දෙකෙන් 12යි. එතකොට මෙතන දෙකෙන් බෙදුවා 8යි. දෙකෙන් බෙදුවා 30යි. නැවත මේක බෙදනවා දෙකෙන්. දෙවරක් 6 12යි. දෙවරක් 4 8යි. දෙවරක් 18 30යි. ආයෙම බෙදනවා දෙකෙන්. දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. දෙවරක් 9 10යි. නැවත බෙදනවා දෙකෙන්. 3යි 1යි 9යි. ආයෙම බෙදනවා 3ෙන් 1යි 1යි 9යි. 9 නෙමෙයි. 3ෙන් බෙදනවා 3යි. නැවතත් 3ෙන් බෙදුවා 1යි 1යි. ගොඩාක් පොදු කාර්ය වෙන්නේ කවුද පුතේ? දෙවරක් 2 4යි. දෙවරක් 2 8යි. දෙවරක් 2 8යි. අස්තරක් 3 48යි. එකක් 3ෙන් බැරිනවා. ගොඩාක් පොදු ගුණාකාරය. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. හරිද? 1 2 3 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. කියන්න පුතේ දෙවරක් 2 4යි. දරවරක් 2 8යි. වරක් 2 16යි. 16 වරක් 9යි. කියන්නකෝ මෙහෙම එනකොට 9 වරක් 6 අනස්තරෙන් 4 පාක් ඉදිරි 9 වරක් 1 9යි පායි 10. උත්තරේ කියන්න පුතේ 24 16 දෙක යන සංඛ්‍යාවෙන් ලිං ඉතිරි නොමැතිව බෙදෙන සංඛ්‍යා කීයද 147. 27 වෙනි ගාන ගැනයි මම පුතාට කිව්වේ. සිය කියන සංඛ්‍යාව අර පෙර ආකාරයකට දෙකෙන් බෙදුවා 15යි. ආයි 3ෙන් බෙදුවා 5යි. ආයි 5ෙන් බෙදුවා 1යි. 24 කියන සංඛ්‍යාව පුතේ මේක බෙදනවා අගෙන්ද දෙකෙන් 12යි. දෙකෙන් 6යි. දෙකෙන් 9යි. 3ෙන් 1යි. ඊළඟට පුතේ 18 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවා 9යි. 3ෙන් බෙදුවා 1යි. හරිද බලන්න? සර් ඔව්. සර් මේකට කරවනවනේ. පුතේ මෙහෙමයි. මේ data වලදී ගොඩවනවා කියන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි පුතේ විදුලියත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා නම් ලැබ් එකේ එහෙම ගහලා තියෙනවා නම් බැටරි වලින් නෙවෙයි නම් පාවිච්චි වෙන්නේ එතන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඒක data වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ. dataත් එක්ක විදුලි සන්නායක වෙන්නේ නැහැ. නමුත් උදාට ඉතින් බයයි නම් ඔයා log out වෙලා මෙතන ඉඳලා වීඩියෝ එක බලන්න මම වීඩියෝ එක දානවා. මේක කරනවා. මම ඉතින් කරගෙන යනවා. එරණානේ පුතාට අරම කරන්න පුළුවන් පුතේ. පුතාට බයයි වගේ දැනෙනවා නම් ගොඩක් අධික කරනවා නම් පුතා එකේ අයින් වෙලා ගිහිල්ලා ආයි පස්සේ බලන්න. නැවත ඉච්ච තැන ඉඳලා බැලුවම ඇතිනේ වීඩියෝ එක දැම්මම. හරි. බලන්න පුතේ 24 16 සහ දෙල දෙනේ ඉහ 24 18. එතකොට පුතේ දෙකෙන් බෙදුවා 9 තුනෙන් බෙදුවා 3යි තුනෙන් බෙදුවා 1. ඉහ කියන එක මම ලියනවා දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම 5. 24 කියන එක ලියනවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 3.
18 කියන එක ලියනවා දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම මප්පොත්සා කියලා මේ තුන් දෙනාගෙම ඉන්න එක්කෙනා තමයි රවුම් කරන්නේ. එතන තව තුන් දෙනාගෙම පහ තුන ඉන්නවා ඔන්නවා රවුම් කරනවා. ඔච්චරයි. මේ ගන්න වෙන්නේ දෙක ගුණ කිරීම තුන. මහාම පොදු සාධකය. දෙවරක් 3යි අවසන් පිළිතුර 6යි කියලා. 3 5 ඒ කියවන ආකාරය කියන්නේ මොකද පුතේ මේ කියවන ආකාරය 3 5 ඵලය 3හි 5 ඵලය 7 දෙක මේ පාදය හා දර්ශකය පාදය තමයි 7 දර්ශකය තමයි 2 7 දෙක ප්‍රථමක සංඛ්‍යාවක බලවල ගුණිතයක් ලෙස දර්ශක ආකාරයේ ලිය දක්වන්න 7 දෙක 7 දෙකේ බලය අන්න පුතේ එතන පොඩි වැරදීමක්. එතන 7 දෙකේ බලය නෙමෙයි මම දුන්නේ 72. උඩ එක නම් හරි. උඩ එක 7 දෙක පල්ලෙහා 30 වෙනි ගානේ 72 මම දුන්නේ. 72 ප්‍රථමක සාධකවල බලවල ගුණිතයක් ලෙස ලියා. දර්ශක අංකණයෙන් ලියා. ඒක කරන්න පුතේ බලන්න. ඔන්න මම 72 බෙදනවා දෙකෙන් මම කතා කරන්නේ පුතාලට උදේ දවසක් තිබෙච්ච නිසා මම ඒකට වෙලාව දුන්නේ 30 වෙනි ගාන. දෙකෙන් බෙදුවා 36. ආයි දෙකෙන් බෙදුවා 16. නැවත දෙකෙන් බෙදුවා 8යි. වැරදුනා නේද? 16 නෙමෙයි 18යි. දෙකෙන් බෙදුවා 9. තුනෙන් බෙදුවා 3. තුනෙන් බෙදුවා. ඊට මට පුළුවන් මේ 72 කියන සංඛ්‍යාව හදන්න කොහමද 72 දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම තුන ඊට බලන්න දෙකෙහි තුනේ පදය ගුණ කිරීම තුනේ දෙකේ පදය 72 හදනවා කොහොමද පුතේ දෙක වැඩි දෙක කියනකොට දෙකෙහි තුනේ පදය අන්න ඒකට තමයි කියන්නේ ප්‍රථමක සාධකයන්ගේ බලවල ගුණිතයක් ලෙස දක්වනවා කියන්නේ බල ගුණිතය දෙකේ තුන ගුණ කිරීම තුනේ දෙකේ බලය ඊළඟට 31 වෙනි ගාන දීලා තියෙනවා දෙක වැඩි දෙක ඒ වැඩි එතකොට අපි ලියනවා දෙකේ තුනේ බලය ගුණ කිරීම ඒ වල හතරේ බලය දෙකේ තුනේ බලය ගුණ කිරීම ඒ වල හතරේ බලය ඊළඟට 32 වෙනි ගාන දිනවා 3 4 b වල 3 3 4 කියන්නේ 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 b ගුණ කිරීම b ගුණ කිරීම b ඔකට කියන්නේ විහිදුවා ලියනවා කියන එක අර උඩ තියෙන්නේ පුතේ බල හැටියට මතු කර ලියන එක x සමානයි 2 නම් x වල 3 බලය අහන්නේ පුතේ 33 වෙනි ගානේ අහන්නේ x වල 3 බලය ඒ කියන්නේ x ගුණ කිරීම x ගුණ කිරීම x එතකොට දෙකේ තුනේ බලයනේ දෙකේ තුනේ බලය කිව්වම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක දෙවරක් දෙක හතරයි හතරවරක් දෙක අටයි අවසන් පිළිතුර 8 එන්නේ දෙකේ තුනේ බලය 8යි මෙතන කියනවා x සමානයි 3යි නම් ඒ 34 වෙනි ගාන බලන්න 34 වෙනි ගානේ කියනවා 2යි a ගේ දෙකේ බලය 2යි a ගේ දෙකේ බලය එතන මෙතෙන්ට වෙන්නේ දෙක ගුණ කිරීම a ගුණ කිරීම a දෙක ගුණ කිරීම a වලට දීලා තියෙන අගයක් කීයද මෙතෙන්ට a වලට දීලා තියෙන අගය තමයි 3 දෙක වැඩි කිරීම 3 ගුණ කිරීම 3 දවරක් 3 6යි අවරක් 3 10 දැකද පුතේ 2යි a ගේ දෙකේ බලය ලබාගත්තු විදිය 2යි a ගේ දෙකේ බලය දෙක ගුණ කිරීම a ගුණ කිරීම a එතකොට ඒ සඳහා අපි දානවා උත්තරයක් කවුද 3 2 වැඩි 3 වැඩි 3 35 උතන තියෙනවා a වල 2 b වල 3 a වල දෙකේ බලය a වලට දානවා 5 එතන තමයි පුළුවන් මේක ප්‍රසාරණය කළේ a වැඩි b වැඩි b වැඩි b හරිද හැදලි A වල දෙකේ බලය A වැඩි A B වැඩි B වැඩි B හරිද පුතේ එතකොට අපිට පේනවා
ඒ වලට දීපුවාගේ පහයිනේ අන්න පහ ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. පසර පහ 25යි. දෙවරත් එක 4යි හතරවරත් එක 8යි. 25 සරක් 8 200යි. 25 සරක් 8 200යි. ආදේශ කරන්න තියෙන්නේ. ඊළඟට අහනවා පුතා 2018 අප්‍රේල් මාස 3 වෙනි දින සම්මතාකාරයෙන් කියන්නේ. කොහොමද පුතේ? මම මේ කතා කරන්නේ 36 වෙනි ගාන 2018 ඉරක්. එතකොට අප්‍රේල් මාස කියනකොට 0.4 ඉරක්. 3 වෙනිදා කියනකොට 0.3 ඉරක්. ඔන්න සම්මතාකාරයෙන් ලියමු. කියන්නේ ලෝකයේ ඕනම තැනක දිනයක් තියෙන විදිය. 2016 මාර්තු 3 වෙනි දින සඳහා ආයතන කාල පරිච්ඡේදය. මොනවාද පුතේ කාල පරිච්ඡේදය? මොනවාද කාල පරිච්ඡේදය? දශකය, ශතවර්ෂය, දශකය. කියන්නේ පුතේ ශතකය, සහස්‍රකය. සහස්‍රකය කියන්නේ කවර 1000 අගයක්ද කියන්නේ. ඊළඟට ශතකය කියන්නේ කුමන සියවසේද කියන්නේ. දහසේද කියලා දශකයේද කියලා කියන්නේ කුමන 10 එකටද මේක අයිති වෙන්නේ. අන්න ඒක ලියන්න ඕන. 2016 කියනකොට කුමන සහස්‍රකයේද පුතා? තුන්වන සහස්‍රකය. 16 කියනකොට කුමන සියවසද? 21 වෙනි සියවස. එතකොට මේක කුමන දශකයේද? 202 වෙනි දශකය. අනේ 2016 කියන එක විතර අපි දන්නේ. මාර්තු කියන එක අපි දන්නානේ. දර 2016 2000 කියනකොට පුතේ වැටෙන්නේ 3 වෙනි සහස්‍රකය. 100 නැති නිසා අපි කියන්නේ එතකොට 21 වෙනි ඊළඟ 21 වෙනි සියවස. ඊළඟට 16 තියෙන නිසා ඒක 6 තියෙන නිසා අපි පටන් ගන්න පුතේ ඊළඟට 202 වැනි දශකය. 202 වෙනි දශකය. එතකොට කියනවා තුන්වන සහස්‍රකය 22 වෙනි සියවස 21 වෙනි සියවස 202 වෙනි දශකය. 202 වෙනි දශකය. දිනේ අවසාන වේලාව පැය 24 ඔරලෝසුවෙන්. පුතා කියන්න බලන්න දිනේ අවසාන වේලාව. දවස් අසංගනේ පැය කීයක් ගියාමද පුතේ? 24. පැය 24ක් ගියාම තමයි දිනේ ඉවර වෙන්නේ. ඒක හරි. දැන් මට පුතා කියන්නේ නම් දවස් අවරන් වෙනකොට පැය 24 ඔරලෝසුවේ කොහොමද තියෙන්නේ? අපදේ 24යි 25යි එතන කියන්නේ 04 එන්නේ දවස පටන් ගන්නකොට නේ පුතේ 24යි 32යි 24යි 02යි දවස් ඉවර වෙනවා. දවස් පටන් ගන්නෙ 02යි අපි මේක ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපර ලියන්නේ නැහැ. දවස් පටන් ගන්නෙ 02යි 50 වන දශකයේ ලෙස හැඳින්වෙන්නේ කුමන කාලවකවානුවද? 50 වන දශකය. 50 වන දශකයේ කියන්නේ දරුවෝ මෙන්න අහගන්න. 50 වන දශකය. අපි දන්නවා මේකේ අන්තිමට කෙලවර වෙන්නේ 500. දශකයේ කිව්වම 500නේ. බලන්න 500 50 වන දශකයේ 501 සිට 500 සිට කීය දක්වාද පුතේ?
දශක සහස්‍රක අපහැදිලි වෙන්නේ. මට පේන්නේ. මේක තමයි කෙලවර බුද්ධි. මේකෙන් පැනපු ගමන් 51 වෙනි දශකය. ඒතකොට මේක යන්නේ කීයද? 491 සිට 491 සිට 500 දක්වා වන වසර ක්‍රිස්තු වර්ෂය. ක්‍රිස්තු වර්ෂනේ අපි මේ යන්නේ 491 ඉඳලා 500 දක්වා අවුරුදු ටික 50 වන දශකය කියලා තමයි අපි ගන්න. 501 ඉඳලා 510 දක්වා වැටෙන්නේ 51 වෙනි දශකය. මම මේ කායි පාඩමක් හැටියට කියලා දෙන්නම් පොඩ්ඩක්. ක්‍රිස්තු වර්ෂ 2016 අයත් වන්නේ කුමන දශකයේද? 202 වෙනි දශකය. 202 වෙනි දශකය. 202 වැනි දශකය. ක්‍රිස්තු වර්ෂ 218 අයත් වන්නේ කුමන සියවසද? 21 වෙනි සියවස. 21 වෙනි සියවස. පළමු සහස්‍රය අයත් වන කාල වකවානුවටද පළමු සහස්‍රකය. එතකොට පළමු සහස්‍රකය කියන්නේ පුතේ පළමු අවුරුදු 10 සහස්‍රකය කියන්නේ. එතකොට අපි පටන් ගන්නේ එකේ සිට ක්‍රිස්තු වර්ෂ 1.1 සිට පළමු සහස්‍රකය අයිති වෙන්නේ 10 දක්වා. 10 දක්වා. එකේ සිට 10 දක්වා පළමු සහස්‍රකය. හරිද පුතේ? ක්‍රිස්තු වර්ෂ 1 සිට 10 දක්වා පළමු සහස්‍රකය. දෙවන සහස්‍රකය ආරම්භ වන්නේ 1001 ඉඳලා ඉවර වෙන්නේ 2000. එහෙමයි දෙවන සහස්‍රකය සටහන් වෙන්නේ. පාත දැක්කෙන අවුරුදු වලින් අධික අවුරුදු තෝරා ඒවා යටින් ඉරක් අඳු. මොනවාද පුතේ අධික අවුරුද්දක් කියන්නේ? ඔයා දන්නෝ පෙබරවාරි මාසෙට දින 29ක් තියෙන අන්න මාස වලට අපි කියනවා අධික අවුරුද්දක්. එතකොට එවැනි අවුරුද්දක දින 365 නෙමෙයි 66ක්. ඒක ලැබෙන්නේ සෑම අවුරුදු කීයකට සැරයක්ද පුතේ? 4කට සැරයක්. එතන අපි කොහොමද පුතේ මේ අවුරුදු 4කට සැරයක් ලැබෙන අධික අවුරුද්ද අඳුනගන්නේ? අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවා නම් එය අධික අවුරුද්දක්. හොඳයි පුතේ මට කියන්න අපිට බිංදු දෙකක් තියෙනවා නම් මොකද කරන්නේ? අධික අවුරුද්ද. කී ගුණකාරයක්ද කියලා බලන්න ඕන පුතේ. තේරුණාද? ඒ වුණොත් ඒක 400 ගුණකාරයක්ද කියලා බලන්න. එතකොට මේ බලන්න පළවෙනි එක ඔව් 400ෙන් බෙදෙනවා. අග තියෙන බිංදු දෙකක් නිසා 400ෙන් බෙදෙනවා. ඒක අධික අවුරුද්දක්. 34 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. 2012 අධික අවුරුද්දක්. පුතේ දැන් ඔයා 2100ට හිතාගෙන ඉන්නේ අධික අවුරුද්දක් කියලාද? ඔය කියන්නේ පුතා සෙනු. කලින් ප්‍රශ්නේ තේරුන්නේ නැහැ නේ 40 වෙනි එක. පනස් වන දශකය ලෙස හැඳින්වෙන්නේ කුමන කාල වකවානුවද? 50 වන දශකය. 50 වන දශකය කිව්වම පුතා දන්නවනේ එතන අවුරුදු තව 10කින් ගුණ වෙනවා. එතකොට ඉවර වෙන්නේ 500ෙන් තමයි ඉවර වෙන්නේ 50 වන දශකය. නමුත් ඒක පටන් ගන්න පුතේ ක්‍රිස්තු වර්ෂ 491. 490 කිව්වනම් ඒක 49 වෙනි දශකය. දශකය කියන්නේ 10 ගුණාකාරය. එතකොට 10 ගුණාකාරය කම්ප්ලීට් වෙන්නේ 491 ඉඳලා 500 දක්වා කාල පරිච්ඡේදය. එතකොට 491 අවුරුද්දක්යි දී 2 3 4 5 6 7 8 9 499 500. ඒ ඔක්කොම ටික 50 වන දශකය. මේක බිඳුව ඇව්වම පුතාට පේනවනේ 50 වෙනි දශකය. දැන් මේකත් එතකොට වළංගු වෙන්නේ හරියට 50 වෙනි දශකේ ඉවර වෙන්නේ. හරි මේ සහස්‍රකය. පළමු සහස්‍රකය කියන්නේ එකේ සිට පළමු අවුරුදු 10 සහස්‍රකය කියන්නේ 10. මම පාඩම කියලා දෙන්නම් ඒක. අපි දවසක් කරමු. මතක නැහැ කරපුවා. සමහර අය සමහර දරුවන්ගේ නම් පාඩම කියලා නැහැ. අය මුතුයි.
කරන්න මම කියන්න පුතේ පළමු ශාස්ත්‍රීය අස්වන්නේ කුමන කාලවක වාඩුවටද ඒක කරන්නේ අධික අවුරුද්ද ගැන කතා කර කර ආවේ පුතා මට කියන්න 2012 අධික අවුරුද්දක් තමයි මම පුතාට කියවනේ අග ඉලක්කම් දෙක බිඳු නම් එයා 400න් බෙදෙනවද කියලා බලන්න. ඒ කියන්නේ බිඳු දෙක හැරුණාම ඉදිරි ඉලක්කම් දෙක 4න් බෙදෙනවද බලන්නත් ඕන. දැන් ඒතකොට අර බිඳු දෙක අතහැරියාම 20 ආවේ පළවෙනි එක. 2000නේ 20 ආවේ පළවෙනි එක. ඒකට 24න් බෙදෙනවා. ඒක අධික අවුරුද්දක් තමයි. ඒකට 2100 හොඳට බලන්න. 2100 හොඳට බලන්න. පුතේ ඒක අධික අවුරුද්දක් නෙමෙයි. ඇයි 400 ගුණාකාරයක් නෙවෙයි යා. බිඳු දෙක තියෙනවා නම් 4 ගුණාකාරයක් කියලා නෙමෙයි අපි කියන්නේ. 400 ගුණාකාරයක් කියලා. ඒක මතක තියාගන්න. අධික අවුරුද්දක් වෙන්න නම් 400 ගුණාකාරයක් වෙන්න ඕන. අගදී ඉලක්කම් දෙක බිඳු වුණාම මදි. 4න් බෙදලා පළියට යා අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. 56 4න් බෙදලා අධික අවුරුද්දක්. 11 බෙදෙන්නේ නැහැ. 1200 බෙදෙනවා. ඇයි? පුතේ බිඳු දෙක අයින් කරාම 4න් බෙදෙනවා 400 ගුණාකාරයක්. බෙදෙනවා. 26 බෙදෙන්නේ නැහැ. 48 බෙදෙනවා. 10 බෙදෙන්නේ නැහැ. එරුණනේ අග තියෙන ඉලක්කම් මේ හදන්න පුතේ. අග තියෙන ඉලක්කම් දෙක 4න් බෙදේ නම් එයා අධික අවුරුද්දක්. අග තියෙන ඉලක්කම් දෙක බිඳු නම් එයා 400 ගුණාකාරයක් වෙනවා නම් තමයි අධික අවුරුද්දක් වෙන්නේ. නැත්තම් අධික අවුරුද්දක් වෙන්නේ. ඒක මතකද? මිනිත්තු 3යි තප්පර 10 තප්පර වලින් දක්වන්න. පුතා කියන්නේ මිනිත්තු වලට තප්පර කීයේ? 60යි. 60යි. ඒතර මිනිත්තු 3ට 180යි. 6 වරක් 3 18 180. ඒ 180ට පුතේ තව තප්පර 10ක් එකතු කරාම 190යි නේ. එතන මිනිත්තු 3යි තප්පර 10ක් කියන්නේ මිනිත්තු 3යි තප්පර 10ක් කියන්නේ 180යි 10යි 190යි. පැය 4යි මිනිත්තු 15 මිනිත්තු වලින් දක්වන්න. පැය 4ට මිනිත්තු 60 4ක්. යද්ද පුතේ 60 4ක් 240යි 240යි 15යි 255යි. දින 5යි පැය 10 පැය වලින් දිනකට පැය කීයක් තියෙනවද පුතේ? නියුතු කියන්න හිතේ මොනවාද? දිනකට පැය කීයක් පුතේ? 24යි 24යි. එතකොට දින 5කට 24 ඒවා 5 24 ඒවා 5 24 ඒවා 5 120යි 120යි 10යි 130යි. ඊළඟට තප්පර 150 මිනිත්තු හා තප්පර වලින් තප්පර 150 මිනිත්තු හා තප්පර වලින් ඉතින් ඒකයි 150 බෙදනවා මගේ පුතේ 60න්. ඇයි තප්පර මිනිත්තුවකට තප්පර තියෙනවා 60ක් 60ව දෙකක් දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 12යි අඩු කරාම 30යි. කොහොමද පුතේ? මිනිත්තු 2යි තප්පර 30යි මිනිත්තු 2යි තප්පර 30යි. ඊළඟ 50 වෙනි ගාන අහනවා මිනිත්තු 200ක් පැය හා මිනිත්තු වලින් මිනිත්තු 200ක් පැය හා මිනිත්තු වලින් මිනිත්තු 200 ඕන 200ක් තියෙනවා. ඒක බෙදනවා පුතේ 60න් 60 වරක් 3 වරක් බිඳුව බිඳුවයි වරක් 18යි අඩු කරා 20යි. උදාහරණ පේනවා පැය 3යි මිනිත්තු 20යි පැය 3යි මිනිත්තු 20යි පැය 80ක් දින සහ පැයවල. උදාහරණ පේනවානේ 80 බෙදනවානේ දින වලින් බලන්න 24න් 80 බෙදනවා 24න් 24 ඒවා 3ක් තුන්වරක් අතර 12න් දෙක එකක් ඉදිරි තුන්වරක් දෙක 6 1 7යි අඩු කරා දින 3යි පැය 8යි. ඇයි 24න් බෙදුවේ? දවසකට පැය 24ක් නිසා දින ගාන බලන්න 24න් බෙද. ඇයි මම 60න් බෙදුවේ? තප්පරයට මිනිත්තුවට තප්පර 60යි පැයට මිනිත්තු 60. එනිසා මිනිත්තු පැය කරන්නත් 60න් බෙදනවා මිනිත්තු පැය කරන්නත් 60න් බෙදනවා පුතේ.
තප්පර මිනිත්තු කරන්න 60න් බෙදලා. ඉතුරු ටික තමයි තප්පර. ඉතුරු ටික තමයි මිනිත්තු. ඉතුරු ටික තමයි පැය. එහෙම තමයි. පැය 100ක් දින සහ පැය වලින්. පැය 100ක්. ඔන්න 100 බෙදනවා 24. 4යි. 4 වරක් 4 10 වෙන එකක් ඉතිරි 4 දෙක 8යි 9. අඩු කරා 4යි. උතේ දින 4යි. පැය 4යි. දින 4යි. පැය 4යි. දින 220 මාස හා දිනවල. දින 220 මාසයකට දින 30යිනේ. මාසයකට දින 30යි. දින ඒවා 7ක්. 4ක් බිඳුව බිඳුවයි 4ක් 3 21යි. අඩු කරා 10යි. මාසයකට දින 220 බෙදනවා 30. 220 30 බෙදුවා 210යි. සාමාන්‍යයෙන් අපි ගණිතයේදී භාවිතා කරන්නේ පුතේ. අර දැන් කියයි සමාන මාස 30කින් ඉවර වෙන්නේද? සමහර ඒවා 30, සමහර ඒවා 28, සමහර අවුරුදු වල දෙක 29. ඒ වුණාට අපි ගණිතයේදී ගන්නේ මාසයකට දින 30ක් කියන සාමාන්‍යයක්. 30 බෙදුවාම 200 දුගුණ කරාම 210යි. 220 210ක් ගියාම 10යි. මාස 7යි දින 10යි. මාස 7යි දින 10යි. ඊළඟට යනවා 1997 හතරවෙනි මාසේ 15 උපන් සනුක 2016 1 දිනට වයස සොයන. කොහොමද පුතේ වයස හොයන්නේ? අද දිනේ අඩු කරනවා උපන් දවස. අඩු කරනකොට පරිස්සමෙන්. මේ පැත්තේ මාසයක් මෙහෙට කියනකොට ඒක දින 30ක් වෙනවා. ඒ පැත්තෙන් අවුරුද්දක් මේ පැත්තට කියනකොට 12ක්. මොන බලන්න. දවස තමයි 2016 1 අද 2016 1 කියලා තමයි මේ දිනේ කියන්නේ. 2016 පළවෙනි මාසේ පළවෙනිදා. මෙයා උපන් දවස වෙන්නේ 1997 හතරවෙනි මාසේ 15 වෙනිදා. පුතාට පුළුවන් ද එකෙන් 15ක් අඩු කරන්න දැන් වෙන්නේ මේක මේ මාසය එහා පැත්තට ගෙනියනවා. මාසයක් එහා පැත්තට යනකොට දින 30ක් වෙනවා. ඒ දින 30යි අර එකයි දින 31ක් වෙනවා. දින 31කින් 15ක් අඩු නම් 16ක්. දැන් මෙතන මාස නැහැ. මේ පැත්තෙන් වර්ෂයක් ගියේ. වර්ෂයකට මාස 12ක් තියෙන නිසා එතෙන්ට 12 සෙට් වෙනවා. 12න් 4ක් අඩු කරාම මෙතෙන්ට 8. මෙතන දැන් තියෙන්නේ මගේ පුතේ 15. 15න් 7ක් අඩු කරාම 8යි. මෙතන දැන් තියෙන්නේ බිඳුව. බිඳුව. එතකොට මේ පැත්තේ එකක් ගේනවා. 10න් 9ක් අඩු කරාම 1යි. මෙතන දැන් තියෙන්නේ 9න් 9ක් බිඳුවයි බිඳුවයි එකක් බිඳුව. අවුරුදු 18යි මාස 8යි දින 16. අවුරුදු 18යි මාස 8යි දින 16. එන්නේමයි උත්තරේ එන්නේ. 1999 8යි 11 උපන් නදුරෙක් වයස 18ක් පිරෙන්නේ කුමන දිනයටද? බලන්න 1999 8වෙනි මාසේ 11 වෙනිදා උපන් නදුරිට අවුරුදු 18ක් පිරෙන දවස. අවුරුදු 18යි මාස නැහැ දින නැහැ. එවනේ එකතු කරන්න ඕනේ. දින 11යි. 8වෙනි මාසෙම තමයි. 2017 උතේ 2017 9යි 8යි 17න් 7 එකක් ඉතිරි 10යි 11න් එකක් ඉතිරි 2017 2017 8 වෙනි මාසේ 11 වෙනිදා 2017 8 වෙනි මාසේ 11 වෙනිදා තමයි මෙයාට අවුරුදු 18ක් සමේ. හොඳට දැන් කෙටියෙන් මතක තියාගන්නකෝ මේ දේ දශකයක් කියන්නේ අවුරුදු 10ක්. දශකයක් කියන්නේ 10ක්.
ශතකයක් කියන්නේ 100ක්, ශතවර්ෂයක් කියන්නේ 100ක්. සහස්‍රකයක් කියන්නේ අවුරුදු 1000ක්. සහස්‍රකයක් කියන්නේ අවුරුදු 1000. තේරුණා? ඔන්න බලන්න 56 වෙනි ගාන. 56 වෙනි ගානේ තියෙනවා අවුරුදු මාස දින. අවුරුදු 5යි මාස 4යි දින 19යි. අවුරුදු 2යි මාස 9යි දින 22. ඔන්න මේ දෙක එකතු කරන්න කියලා කියනවා. ඊළඟට තව ගානක් තියෙනවා අවුරුදු මාස දින. අවුරුදු 10යි මාස 5යි දින 14. අවුරුදු 3යි මාස 8යි දින 20. මාර ළමයි ඉන්නවා ටියුට්ටයක් දුන්නම අර වෙනද පන්තියේ කරනවා වගේ චුට්ටක් කතා කරනවා. ගාන හදලා නවත්තු. ඊට පස්සේ ඒ ටික උඩ පැන පැන ගණන් හදලා දැන් මගේ වැඩ ටික මම එයාව පහු කරගෙන යනකොටම කැම් එක ඕෆ් කරගන්නවා. එහෙම නැත්නම් සිග්නල් නැහැ කියන ලොග් අවුට් වෙනවා. ටක්ගාලා එහෙම වෙන්නේ. මේ පන්තියේ දරුවෝ ගැන නෙවෙයි කිව්වේ ඔතේ. මේ පන්තියේ ඉන්නේ බොහොම චූටි පිරිසක් මේගොල්ලෝ ගැන නෙමෙයි. මම කියන්නේ ගොඩක් ළමයි කරන වැඩ. එයලක් කළා එහෙම. ඔබදාලට මම කියන්නේ මෙච්චරයි. වෙනදා උපකාරක පන්තියේ කෙනෙක්ට වඩා වැඩ ප්‍රමාණයක් පුතේ මේ පන්ති කාමරය තුල කෙරෙනවා. සර්ට ඔයාලට ගණන් හදන්න වෙලාව දෙන්නේ මේ වෙලාවේ නෙමෙයි ඉතින් හදන්න දෙන්නේ කියන්නේ පන්ති වෙලාවෙන් පස්සේ මේ වෙලාවේ ගොඩක් දුරට මම කලින් හදපු ගණන් ටික සාකච්ඡා කරන එක සහ ආඩම කතා කරගෙන යනවා. ටග්ගාලා පාඩුත් ඉවර වෙනවා. දකින්නද මාසිකමාර තුලදී අපි කොච්චර වැඩ ප්‍රමාණයක් කරා. බලන්න පුතේ 9යි 3යි 12යි 2 එකක් ඉතිරි 42. අපි දිනනවද පුතේ දින 42යි කියලා? නෑ අපි ඒකෙන් 30ක් අඩු කරලා දාන්න. අතන 12ක් ඉතිරි වෙනවා. අඩු කරපු 30 මාසයක් කළා මේ පැත්තට ගියේ. මාසයක් කළා ගෙනාවම 4 1යි 5යි 9යි 17. ඔන්න එකෙන් 12ක් අඩු කරාම දෙකක් ඉතිරි වෙනවා. දැක්කද? ඒ 12යි මෙතිය මෙහෙට කියන අවුරුද්දක් කරා. 5 1 6 2 8. ඒ 8 මෙතෙන්ට වැඩි. අවුරුදු 8යි මාස 2යි දින 12යි. අය කියනවා පුතේ 19 23 එකතු කරාම 42. දින කොටේ 30කට වඩා වැඩියක් තියන්නේ නැහැ. මොකද 30ක් සෙට් කරපු ගමන් එහා ගෙදරටයි කියනවා. ඒක මාසයක්. ඒ 30ක් සෙට් කරලා ඒ 30 අරන් යනවා එහා ගෙදරට. එතනින් 30ක් අඩු කරනවා. අඩු කරාම පුතේ දින තියෙනවා 12. දින තියෙනවා 12. අර 30 ගෙනියනවා මාසයක් කළා මේක. 1යි 4යි 5යි 9යි 17. ඒ 17 12න් අඩු කළා දැම්මා 12 අඩු කළා දැම්මේ ඉතින් දෙක. ඒ 12 ගෙනියන එහා පැත්තට පුතේ අවුරුද්දක්. 5යි 2යි 7යි අර 1යි 8. අඩු කිරීමක් එහෙම. 14න් 20ක් අඩු කරන්න බෑ. එහා බොඩින් එක මාසයක් ගියේ. මේ මාසයේ මේ පැත්තට එනකොට දින 30ක් එනවා. දින 30යි 14යි එකතු කරාම දින 44යි. දින 44න් 20ක් අඩු වුණාම දින 24යි. එරුණාද පුතේ? දින 24යි. මේ පැත්තෙන් එක මාසයක් එහාට ගෙනියනවා මොකද 14න් 20ක් අඩු කරන්න බැරි නිසා. පුතේ මේ පැත්තෙන් ගෙනියමු එහා පැත්තට මාසය පුතේ ඒ මාසය දින 14ක් වෙනවා. දින එයයි 14ත් එක්ක එකතු වෙනවා දින 44ක් වෙනවා. ඒ 44න් 20ක් අඩු නාම දින 26. දැන් මෙතන තියෙන්නේ මාස 4ක්. එහා පැත්තෙන් තව අවුරුද්දක් ගියේ. ඒ අවුරුද්දත් අර මාස 12ක් වෙනවා. ඒ 12යි අර 4යි 16 8ක් 8යි. මෙතන 9න් 3ක් 6යි. අවුරුදු 6යි මාස 8යි දින 24යි. අවුරුදු 6යි මාස 8යි දින 24යි. මේ හොඳයි එහෙනම් අපි හැමෝම සියලු දෙනාට සුබ දවසක්.